පුළුවන් දැන් කැමරා ඔන් කරගන්න පුළුවන්. හරි. නැගිටින්න පුතේ. සුබ දවසක් මගේ පුතේ. මේ ඔහොම බෑ හයියෙන් කො සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. පුතාලගේ ආසම විෂය. ආයිබෝවන් පාඩි. ගන්න පුතේ ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. අමාරු ප්‍රශ්නේම අපි සාකච්ඡා කරමු. ඉක්මන් කරන්න. මේ පන්තිය පටන් ගන්න කලින් පුතාලට දෙයක් කියන්න තියෙනවා. පුතේ මේක දෙමාපියෙක් මේ එක්තරා අම්ම කෙනෙක් කෝල් කරපු නිසා කියන්නේ මතක තියාගන්න මේ පන්තිය සාම්ප්‍රදායනුකූල පන්තියකින් පැහැර. ඒ කියන්නේ පැටියෝ සාමාන්‍ය ගණන් පන්තියක් නෙමෙයි. මේක පුතේ හැකියාව වර්ධනය කරන පන්තියක්. ගණන් පන්තියකටත් වැඩිය මෙතන තියෙන්නේ මොකද්ද? හැකියාව වර්ධනය කරන පන්තියක්. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න සතරනේ ටියුට් එකවත් පේපර්වත් මත නෙවෙයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් වෙන ගුරුවරු කරන්නේ පොතක් ගහගෙන පොත පුරවන්නේ. පොතක් ගහලා පොත පුරවන එක. පොතක් ගහලා පොත පිරෙව්වා කියලා. පොතක් ගහලා පොත පිරෙව්වා කියලා ළමයිගේ දැනුම දියුණු වෙන්නේ ඒක මහා මෝඩ තර්කයක්. පැහැදිලිද? අපි පුළුවන් තරම් කරන්න ඕන පුතේ ගණන් වල හැකියාව වර්ධනය කරගන්න. ගණන් දිදී නැගිටිනවා. ගාන දෙනෝ නැගිටිනවා. ගාන දෙනෝ නැගිටිනවා. පළවෙනි ගානේ නැගිටින්න බෑ. දෙවෙනි ගානේ කොහොම හරි නැගිටිනවා. තුන්වෙනි ගානේ වේගෙන් නැගිටිනවා. අර එහෙම හැකියාව වර්ධනය කරගත්තොත් විතරයි මෙතනින් ගොඩ යන්න පුළුවන්. තේරෙනවද පැටියෝ? හරි. ගන්න ගිය සතිය අවසානට කරපු මාතෘකා මොකක්ද බලන්න. හරි. ආගෙන ඉන්න. දැන් පෑන පැත්තකින් තියන්න. දැන් ඔන්න සියලු දෙනා පොත් පහන්. මම කියන කෙනා නැගිටින්න. තරහ වෙන්න එපා. විදර්ශන ඇඳුනුම්කම් වෙනයි. විනෝක් ඇඳුනුම්කම් වෙනයි. වැඩේ හරියට තියෙනවා. පොත් අහන්න. ඕනනම් විනාඩි දෙකක් දෙන්නම් බලා ගන්න. විනාඩි දෙකක් දෙන්නම් බලා ගන්න. සල්ල රේඛේ තලු. ඔන්ලයින් ළමයි තු ලෑස්ති වෙන්න. ඔන්ලයින් ළමයි තු ගිය සතියේ නෝට් එක චුට්ටක් බලා ගන්න ප්‍රශ්න අහන්න හදන්න. ගිය සතියේ ටිකක් අර කම්මැලි පාඩමක් කරේ මොකද්ද? නෝට් ගොඩක් තිබුණා. විෂමක් රෙකෝඩ්. ගන්න බලන්න. ඉක්මන් කරන්න. රමේෂ් ඉක්මන් කරන්න. රමේෂ් මොනවයි කන්නේ? අට නිකන් රතු පාට. යකු කාපුව. ඉන්දිකයි කියලා හරිනේ. නෝට් එක බලා ගන්න. පසුඳුලෙන් අංගිකෝ. පිට කෑල්ල. හරි. නෝට් එක බලා ගන්න. මම කියන කෙනා නැගිටින්නවා. ඉක්මන් කරන්න. ඒක තමයි නීතිය. ගිය සතිය උගන්නපු ඔක්කොම බලා ගන්න. සල්ල රේඛයේ තල් රූප දෙක. එකක් තෝරනම් චුට්ටක් බලන්න. හලෝ නෝට් එක. යා ගෙදරදී ලෑස්තිලා. නියම. යාගේ තියෙන හොඳ ගමන. එකක් චුට්ටක් බලගෙන එකේ පොඩ්ඩයි ඉතින්. ගිය සතියේ නෝට් එකකට උඩින් සතියේ නෝට් එකත් එක්ක බලා ගන්න. සර් නැගිටලා ප්‍රශ්න අහන්න හදන්න. මෙහෙම නැතුව උගන්නලා වැඩක් නැහැ. පුතාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ අංකයට ඔන්ලයින් දරුවෝ පුතාලා WhatsApp group වල ඇඩ් වෙලා නැත්තම්
251යි 86යි 96යි 071යි 251යි 86යි 96 අංකෙට කතා කරන්න පුළුවන්. හරි. නැත්නම් WhatsApp message එකක් දැම්ම නම් ඇති. හරි 251යි 86යි 96යි 251යි 86යි. රාමසිංහ ඇවිල්ලාද? රාමසිංහ හරි. දැන් පෑන පැත්තකින් තියන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පොත් පහන්. Close your පුත්තහ. පොත වහන්. මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්න. සරල රේඛීය තල රූපයක් යනු කුමක්ද? ටේක් පුතත්. අයියේ ඔන්න හක්. අපුඩ ගන්න හයියෙන්. right. මොකද පුතේ? සරල රේඛා පමණක් ඇති සංවෘත තල රූපය. අයිමක් කියන්නේ. මෙන්න ඊළඟ ප්‍රශ්න. පුතේ උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර කියලා දෙකක් කරනවා. කාටද පුළුවන් කියන්න උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර අඳුර ගන්න කෙටි ක්‍රමයක්? ධෝනි. ආන්න අපුඩයක් ගහන අපේ කෙල්ලට හයියෙන්. මොකද පුතේ? පරාවර්ත කෝණ තියෙනවා නම් ඒක උත්තල බහුවස්ත්‍ර නෙවෙයි. අවතල. අවතල විදර්ශන. මාස්ක් එක මාරු කර ගන්නවද? කැඩි ඒක කමන්නේ. දැන් මහකින්. මාස්ක් එක පස්සේ හදන්න. දැන් මාස්ක් දාන්න ඕනේ. චුට්ටක් දැන් කැඩුණට අවුලක් නැහැ. එහෙනම් මට කියන්න පරාවර්ත කෝණ තියෙන්නේ මොන වගේද? අවතල බහුවස්ත්‍ර වල මොන බහුවස්ත්‍ර? අවතල. පරාවර්ත කෝණ නැත්තේ මොනවද? උත්තල බහුවස්ත්‍ර. ලේසි. මෙන්න ඊළඟ ප්‍රශ්න. කාට ලැබෙයිද දන්නේ? පිටිපැත්ත. නැගිටින්න. මගේ පුතා කියන්න ත්‍රිකෝණ පාදවල විශාලත්වයේ අනුව ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. නෑ වැරදි. පාදවල විශාලත්වයේ අනුව. අයිම සුළු කෝණියක් ගහන්න. පාදවල විශාලත්වයේ අනුව කෝණ වර්ග ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. කියන්නේ අපුඩයක් ගහන්න අපේ කොළුට හයියෙන්. මොකද පුතේ? සමපාද ත්‍රිකෝණ, සමදීපාද ත්‍රිකෝණ, විෂම ත්‍රිකෝණ. ආයිමත් කියමු. ඊළඟ එක වාඩි වෙන්න. ධෝනි කියන්නේ කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද? ඔය ඉදිරි ඇහෙන්නේ සුළු කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ. අපුඩයක් ගන්න හයියෙන්. එහෙනම් මතක තියාගන්න පුතේ කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද බිනාරා? මහා කෝණී ත්‍රිකෝණ. හරිනේ. ඔය ඔක්කොම ගිය සතියේ ලස්සනට ඉගෙනන්නේ. මේ පුතේ? හරි. දැන් පුතාලට ඊළඟට පටන් ගත්ත මාතෘකාවක් සමීකරණ හා සූත්‍ර. මොකක්ද ඉගෙන ගත්තේ? දැන් මට කියන්න සමීකරණයක් කියන්නේ මොකක්ද? ධෝනි කියන්නේ පිටිපැත්තේම ධෝනි. අපුඩක් ගන්න අපේ ධෝනිට. මම මේ ධෝනිගේ විශේෂ පෞරුෂයක් දැක්කා. සාමාන්‍යයෙන් මට දැනෙන දේවල් සාමාන්‍යයෙන් ගොඩක් ඇත්ත. මම මේ ඉර්ධිය ලැබලවත් ධානයක් ලැබලවත් නෙවෙයි. අසරල් ඔය වැඩ නවත්තනවා. ඕක කරනවා ගෙදර ඉන්න වෙලාවට කරලා දෙන්න ඕක තියෙන්නේ. අනවශ්‍ය වැඩ කරන්න එපා. උගන්නන එක හරිය වැදගත් පුතේ මේ අහන් ඉන්න දේශනේ. මම මේ ධෝනිගේ දැකපු විශේෂ ලක්ෂණය තමයි වෛද්‍යවරයෙක්ගේ දකින්න අමුතු ලක්ෂණයක් දැක්ක ඔබ අනාගතේ වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරෙක් හරි වේවි ඉංජිනේරුවෙක් හරි වේවි කියලා මට දැනෙනවා. ඒ හොඳ පෞරුෂයක් පේන කතා කරන විලාසයේම හොඳ ෆෝවර්ඩ් එකක් පේනවා.
ඒ ළමයින්ගේ මන් දකින්න දේවල්. සමහරක් වෙලාවට මේක නොවෙන්නත් පුළුවන් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මං කියපුවා සාමාන්‍යයෙන් වැරදිලා නැහැ. ඒ කතා කරන විදියෙන් මට පේනවා. හරි. ඊළඟට මන් දැන් අපි කතා කරා මොකද්ද කිව්වේ? සමීකරණයක් කියන්නේ මොකද්ද පුතේ? බීජීය ප්‍රකාශනයක් නියතයකට හෝ තවත් බීජීය ප්‍රකාශනයකට දක්වන සමානතාවයට කියනවා මොකද්ද පුතේ? සමීකරණයක්. ආයිමත් කියමු. කිසියම් බීජීය ප්‍රකාශනයක් නියතයකට හෝ සමීකරණයක් වේ. ඊළඟට උදයංග සර් ඉගැන්නුවා සරල සමීකරණයක් කියන්නේ මොකක්ද? කාටද පුළුවන් කියන්න සමීකරණයක් සරල සමීකරණයක් කියලා නම ලැබුණේ ඇයි? අශීනගෙදී අශී කියන්න සරල සමීකරණයක් කියන නම ලැබුණේ කොහොමද? රමේෂ් කියන්න බලන්න. අඥාත පද එකක්ද? එහි උපරිම දර්ශකය එකද වෙන්න ඕන. පාඩුවේ. මොකද්ද පුතේ? අඥාත පද වර්ග එකයි උපරිම දර්ශකයක් එකයි නම් අන්න ඒවට කියනවා මොනවාද පුතේ? සරල සමීකරණ කියලා කියනවා. මොනවද ඒවට කියන්නේ? සරල සමීකරණ කියලා. පැහැදිලිද? ඔන්න බලන්න. උදාහරණයක් 2x ඍණ 3 සමානයි 5. පුතේ මේක සරල සමීකරණයක්. ඇයි මේකට සරල සමීකරණයක් කියන්නේ කියලා ඇහුවොත් මම මේ උගන්වන්නේ මොලේට. හොඳට අහගන්න. මේකට සරල සමීකරණයක් කියන්නේ පුතේ මේකේ තියෙන්නේ x පද විතරයි. අඥාත පද වර්ග එකයි. ඒ වගේම එයාගේ උපරිම දර්ශකයේ උඩ ඉන්නේ කවුද? ඒක පේන්නේ නැති වුණාට උඩ ඉන්නේ කවුද? එකයි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. පුළුවන් චණ්ඩියෙක් ඉන්නව නම් මට කියන්න මෙන්න මේක සරල සමීකරණයක්ද? මේක සරල සමීකරණයක්ද? නෑ. මොලේ පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. මොලේ කල්පනා කරොත් උත්තරේ එනවා. මේක සරල සමීකරණයක්ද? ඔව්. නෑ. ඔව් නෑ දෙකම. බලමු මොලේ හොඳටම තියෙනව මට කෙලින් කියන්න. මේක සරල සමීකරණයක්ද? නෑ කියන කට්ටිය අත උස්සන්න. ගොඩාක් ඉන්නේ නෑ කියන. ඔව් කියන කට්ටිය අත උස්සන්න. ඔව් කියන කට්ටිය ඉන්නේ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හත දෙනයි පහ දෙනයි හයයි. අන්න ඒ කට්ටියන්ට අප්පුඩියක් ගහන්න හයියෙන්. හයියෙන් අප්පුඩියක් ගහන්න. පුතේ මේක සරල සමීකරණයක්. ඔබට තේරෙනවද අවබෝධය? මේක සරල සමීකරණයක්. ඇයි ඒ? ඇයි මෙන්න බලන්න. අඥාත පද තියෙන්නේ දෙපළෙම එකයි. එයාගේ උපරිම දර්ශකය එක. තේරුණාද? x පදේ කොහේ තිබුණත් අපිට අදාළ නැහැ. පද දෙපළක නෙමෙයි 20 පළක තිබුණත් අපිට කරන්න දෙයක් නැහැ. අර නීතීන් දෙකට යටත් නම් මේක සරල සමීකරණය. තේරුණාද? වැඩේ තේරුණාද? හරි. ඕක තමයි ගිය සතිය අපි කතා කර කර හිටියේ. නේ පුතේ? හරි. අභ්‍යාස මොනවා හරි තිබුණාද? මොකක්ද අභ්‍යාසය? ඔව්. අමාරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ගෙදර වැඩ කරපු ළමයි අමාරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එන්නේ අපිට. මොකද්ද ප්‍රශ්නේ? ගන්න පුතේ ප්‍රශ්න. මේ අර පටියක් කපන් එන්න කිව්ව කපන් ආවද? ගන්න බලන්න. ගන්න මට අච්චුපතේ ප්‍රශ්නේ ගන්න. මං ගිය සතියේ කිව්වා පුතාලට පටියක් ලෑස්ති කරන් එන්න කියලා සෙන්ටිමීටර් මොකද්ද 5ක් පළල 50ක් දිගනේ. මට දෙන්න අච්චුපත. හරි.
කීවෙනි ගානක් දන්නේ ඒ පැටියෝ ආමෙන් 14යි 3 අභ්‍යාසයේ දෙවෙනි ගාන 19 වෙනි පිටුවේ ඒ අපිට කියනවා 5 සෙන්ටිමීටරයක් පමණ පළල 50 සෙන්ටිමීටරයක් පමණ දිග කඩදාසියක් පටියක් නැමීමෙන් ඒ කඩදාසි පටිය නමලා විවිධ බහුවස්ත්‍ර හැඩ ලබා ගන්න. නැමුම් දාර දිගේ පෑනකින් සරල රේඛා අඳින්න එම බහුවස්ත්‍ර නම් කරන්න. දැන් පුතාලා ඔය ගෙනාපු කට්ටිය පොඩ්ඩක් නවලා බලන්න. අවන් මේ ප්‍රැක්ටිකල් වලින් තමයි පුතේ මොලේ හැදෙන්නේ. පුතේ ඕක නවලා හදන්න බලන්න බහුවස්ත්‍රයක්. මොලේ කල්පනා කරොත් චූටි මෙක්කෙනා හදන්න පුළුවන්. ඕක හරියට නැවුවොත් ත්‍රිකෝණයක් හදන්න පුළුවන්. ත්‍රිකෝණෙ පුළුවන්. හැබැයි මොලේ කල්පනා කරන්න ඕන නවන විදිය. නවන් බලන්න. මම කියලා දුන්නොත් වැඩක් නැහැ නේ. අන්න හරි. දෝනි නවන විදිය හරි. නියම. ත්‍රිකෝණ හැඩයට ඔය මුළු පටියම නවන්න පුළුවන්. තව පුළුවන් ඔය පටිය සමචතුරස්‍රාකාර ලෙස නවන්නත් පුළුවන්. ඔය පටිය ත්‍රිජුකෝණාස්‍රාකාර ලෙස නවන්නත් පුළුවන්. ඔය පටිය කිව්වොත් පිළිගනිත් දන්නේ ෂඩාස්ත්‍රයක් ආකාරයට නවන්නත් පුළුවන්. ඔබ මොලේ තියෙනවා නම් ටක් ඔක් කරන්න ඉක්මන් කරන්න. පටිය ගේන්න කිව්වේ ඒකයි. ගෙනාවොත් කියලා දෙන්න. ගෙනාපු කට්ටියන්ට ඔක සුපිරියටම තේරෙනවා. ආ. ඔහම නෙමෙයි. සම්පූර්ණයෙන් පටිය නවල ත්‍රිකෝණය හදන්න පුළුවන්. very good. අන්න ත්‍රිකෝණය හදලා. සම්පූර්ණයෙන් පටිය නවල සමචතුරස්‍රයක් හදන්නත් පුළුවන්. මරු නියමයි පැටිය. දැන් නවන්න සමචතුරස්‍රයක් ආකාරයට. පටි මේ ඔන්ලයින් දරුවෝ පොඩ්ඩක් මට පේන්න කැමරා එක ඔන් කරගන්න. අත උස්සන් ඉන්න කාන්නේ පොඩ්ඩක් අත් පල්ලෙහාට දාන්න. අර මම පටියක් කපන් එන්න කිව්වා. මතකද නැහැ. අන්න හරි. අන්න සමචතුරස්‍රය හදලා. හොදෙන්. මෙන්න ඒ පටිය නවල සමචතුරස්‍රයක්. මේකම දෙකට නැවුවොත් ත්‍රිකෝණයක් හදන්නත් පුළුවන්. තව බලන්න. ඔක ගෙදරදී උත්සාහ කරන්න ඕන වැඩක්. තාක් හදන්න. ගොඩාක් දේවල් හදන්න පුළුවන්. ත්‍රිකෝණය very good. හද. වෙලාව දෙන්න හදන්න ඉක්මන් කරන්න. නියමයි.
හරි කමන්නේ. දැන් ගෙදරදී උත්සාහ කරලා බලලා ඔයින් 4ක් 5ක් හදන් එන්න. හරි. මේ සරල රේඛීය තල රූප දෙක කියන පාඩමේ අමාරු ප්‍රශ්න තියෙනවා. මේ දැම්ම අහගන්න ආයෙ ගෙදර ගිහලා දෙමාපියන්ට වද දෙන්න එපා. බලන්න 14 වෙනි පාඩමේ සරල රේඛීය තල රූප දෙක කොටසේ 14යි 4 අභ්‍යාසයේ අමාරු ප්‍රශ්න තියෙනවද? නෑනේ. නෑ. 14යි 5 තියෙනවා. ගන්න. ගන්න පුතේ 14යි 5 අභ්‍යාසයේ අමාරු ප්‍රශ්න තියෙනවා. මේ දරුවෙක් අහනවා මෙන්න මේක අහගෙන ඉන්න. ඒ 22 පිටුවේ බලා ගන්න කවුරුත් බලා ගන්න. 14යි 4 අභ්‍යාසයේ 3 වෙනි ගාන. කවුරුත් බලා ගන්න. දෙන්න. අන්නර කරන් පුතේ බලන්න 14යි 4 අභ්‍යාසයේ 3 වෙනි ගාන බලන්න. ඔන්ලයින් දරුවෝ තිල්ලීමක් කරනවා මෙන්න මේක හදන්න කියලා. සෑම සමපාද ත්‍රිකෝණයක්ම සමදීපාද ත්‍රිකෝණයකි. ඔබ මෙම ප්‍රකාශය සමග එකඟ වන්නේද? සෑම සමපාද ත්‍රිකෝණයක්ම සමදීපාද ත්‍රිකෝණයකි. ඔබ මෙය සමග එකඟ වන්නේද? ඇයි නැත්තේ? ඇයි නැත්තේ? මම එකඟයි. උත්තරේ එකඟයි. ඇත්තටම මොලේ තියෙන එකේ කල්පනා කරන මෙහෙම. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පැටියෝ පාද තුනම සමානයි කියන එකනේ පැටියෝ. ඒ සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පැටියෝ පාද තුනම සමාන. එතකොට පුතේ පාද දෙකක් ඔටෝ සමාන වෙනවනේ. එම නිසා සමපාද ත්‍රිකෝණයක් කියන්නේ සෑම විටම සමදීපාද ත්‍රිකෝණයක්. තේරුණාද? අත උස්සන්න මේක තේරුණු කට්ටිය. ඇයි පුතේ පාද දෙකක් ලොවේ සමාන වෙනවා. අපිට සමදීපාද වෙන්න ඕන විතුන් පාද දෙකයිනේ. ඒක මේක ඇතුලේ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් සෑම සම්පාද ත්‍රිකෝණයක්ම සමදීපාද ත්‍රිකෝණයක් වෙනවා. තා මොකක්ද ඕන ප්‍රශ්නයක්? 14 4 හතරවෙනි ප්‍රශ්නේ අහන්න. අරවන්න ගොඩ මේ ඔන්ලයින් දරුවෝ අහනෝ 14යි 4 අභ්‍යාසයේ 4 වෙනි එක. බලා ගන්න පුතේ. මෙන්න උදයන්ගසේ ආක් කරන බලා ගන්න. මෙන්න මේ වගේ රූපයක් තියෙනවා. A B C D ආගෙනි පුතේ බලාගෙන AC පමණක් යා කිරීමෙන්ද BD පමණක් යා කිරීමෙන්ද ලැබෙන එක් එක් ත්‍රිකෝණයේ ඇති ත්‍රිකෝණ නම් කරන්න. පාදවල දිග අනුව එම ත්‍රිකෝණ වර්ග නම් කරන්න. ලැජ්ජ. ඔන්න බලන්න චුටි. ප්‍රෝමිලක්කම් එක කියන්නේ AC දික් කරන්නලු. AC දික් කරන්න. ත්‍රිකෝණ කීයක් එනවද? ත්‍රිකෝණ දෙකයි. කියන්න බලන්න මේ ත්‍රිකෝණේ හයියෙන් කියන්නේ ADC. ADC ත්‍රිකෝණය. මේක කියන්නේ හයියෙන් ABC ත්‍රිකෝණ. ඊළඟට ඉස්සරහින් කියන්නලු මොන ත්‍රිකෝණයක්ද කියලා. මේ පාදෙට මේ පාදේ සමාන නැහැ. මෙතන ඉරි 1යි මෙතන ඉරි 2යි සමාන නැහැ. රමේෂ් වෙන අවධානයක ඉන්නේ මේක සමානක් නැහැ. ඒ නිසා ඕක විෂම ත්‍රිකෝණ. ඔය දෙකම මොකද්ද වෙන්නේ? විෂම ත්‍රිකෝණ වෙනවා. අත උසන්නේ ඒ උත්තරය ආපු දරුවෝ. ලියා ගන්න. විෂම ත්‍රිකෝණ වෙනවා. එම උත්තර දෙකම විෂම ත්‍රිකෝණ වෙනවා. මේ ඔක්කොම විෂම. විෂම ත්‍රිකෝණ. හරි. ඊළඟට කියනවා ඊළඟට BD යා කරන්නලු. දැන් BD ඒ වෙන එක.
PD යක් කරන්නලු. හා මොලේ තියෙන ළමෙක් කියන්න. මේ ත්‍රිකෝණي කියන්න හයියෙන්. ඇන්නේ BAD ත්‍රිකෝණය. මේක කියන්න. BCD ත්‍රිකෝණ. මොන ත්‍රිකෝණද? මොන ත්‍රිකෝණද? සමද්විපාද ත්‍රිකෝණ. මොනවද? මේකේ පාද දෙකක් සමාන නිසා සමද්විපාදයි. මේකේ පාද දෙකක් සමාන නිසා සමද්විපාද ත්‍රිකෝණ. මේකත් සමද්විපාද ත්‍රිකෝණ. අත උසන්නේ වහරි කට්ටිය. හරි. ඒකත් හරි. දැන් තියෙනවා නම් කියන්න 14යි 5 අභ්‍යාසය අමාරු ප්‍රශ්න තියෙනවා. අහන්න පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ. කවුරුත් හරවන්න 14යි 5 අභ්‍යාසයේ තුන්වෙනි ප්‍රශ්නේ. 14යි 5 අභ්‍යාසයේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. මෙහෙමයි. වැඩ කරන ඇවුන්ට තමයි මේව වටින්නේ. ගෙදර ඉඳගෙන කකුල් දෙක උඩ තියාගෙන හිටපු ඇවුන්ට මේක වටින්නේ නැහැ. හරි. ඒ ළමයින්ට කවදාවත් හරියන්නේත් නැහැ. පුතේ අවංකවම ගෙදර වැඩ කරන හරි අවංකවම ගෙදර වැඩ කරන සෙට් එකට තමයි මේක හරියන්නේ. කවුරු හරි දරුවෙක් පුතේ අහගෙන ඉන්න. කිසිම ළමයෙක්ට මම ඇඟිල්ලෙන් ඇනලා ගෙදර වැඩ කරාද කියලා අහන්න ඕනේ නැහැ. මොකද හේතුව ඔබට පේන්න ඕන තමන්ගේ තාත්තා විඳින දුක. ඔබට පේන්න ඕන තමන්ගේ අම්මා විඳින දුක. තමන්ට දැනෙන්න ඕන මම ඉගෙන ගන්න ඕනේ කියලා. මතක තියාගන්න දෝනි ලස්සන කතාවක් අපේ ගෙදර කියනවා. අම්මා පාඩම් කරන්න කිව්වට පස්සේ පාඩම් කළ වැඩක් නෑ. තනියෙන් හිතෙන්න ඕන. ඒ මගේ නීතියක්. ඉස්සර ඉඳන්ම අම්මා මට පාඩම් කරන්න කිව්වට පස්සේ මට හිතෙනවා ඒක අවුල්. මම තනියෙන් හිතලා ගිහිල්ලා පාඩම් කරනවා. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මම දන්නවා සමහරක් ගෙවල් වල අම්මලා ගෙදර වැඩ කරවන්නේ කෝට්ට අතේ තියාගෙන. එහෙම කරවන්න ඕනේ නැහැ. දැන් 7 වසර කියන්නේ හොඳට දැන් හිතන්න පුළුවන්. හොඳට හිතන්න පුළුවන් වයසක්. මම ඉගෙන ගන්න ඕන. මම ඉගෙනගෙන හොඳ තැනකට එන්න ඕන කියන එක ඇඟ ඇතුලෙන් එන්න ඕන පුතා. නැතුව අම්මා කියන හින්දාවත් තාත්තා කියන හින්දාවත් මං කියන කට්ටිය. දැන් ඊළඟට සමහර කට්ටිය හිතනවා මෙහෙම. අපේ තාත්තට ගොඩක් සල්ලි තියෙනවා. වෙන විතුන්ල එහෙම හිතන්නේ එහෙම. අපේ තාත්තට ගොඩාක් සල්ලි තියෙනවා අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. තාත්තගේ ප්‍රාඩෝ එක තියෙනවා, ප්‍රියස් එක තියෙනවා, ටෙල්මෝල තියෙනවා. එහෙම හිතන්න එපා විතර. ඒ ඔක්කොම තාත්තගේ දේවල්. කවදා හරි දවසක ලොකු වුණාට පස්සේ කිව්වොත් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔයා මේ වීරයෙක් වගේ ඉන්නේ තාත්තා හම්බ කරපු සල්ලි වලින් කියලා ලැජ්ජයි පුතේ. තාත්තා හම්බ කරපු සල්ලි වලින් වීරයෙක් වගේ ඉඳලා වැඩක් නැහැ. තමන්ට තියෙන්න ඕන හයියක් තනියෙන් නැගිටින්න. ඒකට තියෙන එකම විසඳුම අපි වගේ අහිංසක මිනිස්සුන්ට මොකක්ද? කෙනින්. හිතන්න උදයන්ග සරුත් ඔය වගේම 7 වසරේ පන්තියක වාඩිලා හිටියා. ඒ කාලේ ඔය වගේම ගුරුවරු කිව්වා. ඒ කාලේ මට තමයි හිතුනේ මං ඉගෙන ගන්න ඕනේ කියලා. දැන් ඇත්තටම පුතේ හොඳ සැපවත් ජීවිතයක් ගත කරන ඉගෙන ගත්ත නිසා. ඒ ඉගෙන ගත්ත දැනුම ළමයින්ට කියලා දීලා අපි ගාණක් හම්බ කරනවා. බුදු සරණින් පුතේ හොඳ මට්ටමක ඉන්නවා. ඒකට හේතුව එදා ඉගෙන ගත්ත නිසා. එදා මං ඉගෙන ගත්තේ නැත්නම් මේ වෙනකොට මං කාගේ හරි යටතේ පැනුම් අහගෙන නෝන්ඩි වෙවි රස්සාවක් කරන රුපියල් 25000. දැන් මට බනින්න කෙනෙක් මේ බයින්න කෙනෙක් මේ පන්තිය ඇතුලේ නැහැ. මං කිය දෙතේ තේරෙනවද? ඉගෙනීමේ වටිනාකම කියන්නේ ඒක. ඉගෙන ගන්න බෑ. තාත්තගේ සල්ලි වැඩක් නැහැ, අම්මගේ සල්ලි වැඩක් නැහැ. ඔයාලා තනියෙන් නැගිටින්න. තේරුණාද? හා. හැබැයි මෙහෙමයි. අභ්‍යාස නොකරන කෙනෙකුයි අභ්‍යාස කරන කෙනෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස මට නැති කරන්නත් බෑ. හරි. පුතේ අදම ගිහිල්ලා අභ්‍යාස කරා නම් එච්චරයි. පුරුදු වෙන්න. අද පන්තියේ තිබුණා අදම ගිහිල්ලා අභ්‍යාස ටික කරා ඉවරයි. ඉවරයි පුතේ. ආයෙ තවත් බලන්න දෙයක් නැහැ. හරි. මෙන්න පුතේ 14යි 5 අභ්‍යාසයේ 3 වෙනි ගාන. ලස්සන ගානක්. ලස්සන ගාන.
ඔය හරිය මෙහෙන් කෑලි වැඩි හින්දා තමයි සමහරු බය වෙන්නේ. ඔයාලා ඉඳ ගන්න එපා. ඔයාලා ගෙදරදී අඳින්නේ කියලා කිව්වා. දැන් මොකටද? හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ඒ දැන් ඔබට පේනවද සුදු රතු පාට ටී-ෂර්ට් එකකට? ඔව්. නැගිටින්න. පුතා මට කියන්න මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද? මොලේ තියෙන එකට ත්‍රිකෝණ ගොඩක් පේනවා. බලමු මොලේ තියෙන එකෙක් මේ පන්ති ඉන්නද? මෙතන ත්‍රිකෝණ කීයද? ඔන්ලයින් ළමයි දාන්න බලන්න chat එකට දාන්න පුළුවන් නම්. මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද? කීයද? 8 නෙමෙයි මෙතන ත්‍රිකෝණ 10ක් තියෙනවා. මොලේ ඒක පේන්නේ මොලේ තියෙන එකෙත් විතරයි. හරි. මොලේ නැති එකෙත් ඔක පෙන්නේ නැහැ. ඔතන අනිවාර්යෙන් ත්‍රිකෝණ 10ක් තියෙනවා. මම පෙන්නන්නද? මම ලොකු එකෙන් පටන් ගන්නම්. ලොකු එක. චූටි කෑලි 4යි. 5යි. ඊළඟට දෙන්න 6යි 7යි 8යි. ඊළඟට 3 දෙනා 9යි 10යි. තේරුණාද? ඒකට තමයි තියෙන්න ඕන අක්මාව. මොකද්ද තියෙන්න ඕන? අක්මා. ඔයාලගේ මොලේ තියෙන මේ හරිය. තේරුණාද? මෙතන චුටි. මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද? ඇයි මෙන්න පළවෙනි ප්‍රශ්නේ. මම කියන කෙනා නැගිටිනවා. රාමසිංහ ලෑස්ති. සමදීපාද ත්‍රිකෝණ 3ක් ලියන්න. ආපෝ. ලැජ්ජාව පණේ. සමදීපාද ත්‍රිකෝණ 3ක්. මෙන්න පළවෙනි එක. A E F A E F පාද දෙක සමානයි. ඊළඟට බලනවා මෙන්න මේ A D E පාද දෙක සමානයි. මේකෙත් A D F පාද දෙක සමානයි. එන ලියා ගන්න. සමදීපාද ත්‍රිකෝණ 3 ලියා ගන්න. A E F A D E A D F. ලියා ගන්න. ලියපු කට්ටියත් උස්සන්න බලන්න. මරු. වැඩ කරන සෙට් එකක් ඉන්නවා මාත් එක්ක සුපිරි. උන්ට අනිවාර්යෙන් හරියනවා. හරි. ඊළඟ එක හරි. ඊළඟට කියනවා ත්‍රිජුකෝණී ත්‍රිකෝණ දෙකක් ලැජ්ජයි. චුටි ත්‍රිජුකෝණී ත්‍රිකෝණ දෙකක් ලැජ්ජයි. අයියෙන් කියමු බලන්න හා. A D E අනිත් එක A D F මතක තියාගන්න පැටියෝ මේක අංශක 90 නම් මේකත් අංශක 90යි. එහෙනම් එක ඍජුකෝණී ත්‍රිකෝණයක් මේක අනිත් එක මේක ADE ADF very good. බලමු ඊළඟට. AB පාදයක් වන පරිදි මහා කෝණී ත්‍රිකෝණයක් සහ ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් කරන්න. ලැජ්ජයි. බලන්න. AB පාදයක් වන මහා කෝණී ත්‍රිකෝණය කියන්න බලන්න. AB පාදයක් වෙන්න ඕන. A C B ලොකු එකම එක ගමු. AB පාදයක් නේ. A F C AFC වල AB නැහැ. අනිවාර්යෙන් AB පාදයක් වෙන්න ඕන. ABD ඍජුකෝණී ත්‍රිකෝණය. මේක ABF පුළුවන්. ABF පුළුවන්. ABF පුළුවන්. ABC පුළුවන්. ABE. ආ ABE පුළුවන්. මෙතන මහා කෝණයයි. ABE පුළුවන් නියමයි දෝන. අන්න මොලකාරයෝ ABE පුළුවන්. මේ ත්‍රිකෝණය ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණය ගන්න පුළුවන්. ලොකු ත්‍රිකෝණය ගන්න පුළුවන්. මහා කෝණේ ත්‍රිකෝණය. මට කියන ඍජුකෝණී ත්‍රිකෝණයක්.
මේක පාදය වෙච්ච ඍජු කොන ADB AD කීයද ADB ADB වෙන්නේ වෙන මොකුත් නැහැ ඔච්චරයිනේ තියෙන්නේ A BF බෑ හරි ඊට පස්සේ කියනවා ප්‍රෝමිලක්කම් 4 කියනවා විෂම ත්‍රිකෝණය නම් කරා විෂම ත්‍රිකෝණය ඕන තරම් තියෙනවා මොකද්ද ABC ගන්න පුළුවන් BAF පුළුවන් ඒ ඕන එකක් පාද තුන අසමාන ඕන එකක් ගන්න ACF පුළුවන් එන්න AB ඊත් පුළුවන් AB ඊත් පුළුවන් ABC ඊත් පුළුවන් ABF පුළුවන් ඕන එකක් පුළුවන් ABD පුළුවන් ABD පුළුවන් තේරුණා ඒක හරි ඔය විදියට පුතේ තා ප්‍රශ්න තියෙනවද හතරවෙනි කෝණනේ හරවන්න එකෙත් හතරවෙනි ගන්න ගොඩක් දෙනෙක් ඉල්ලීමක් හතරවෙනි ගාන 14යි 5 අභ්‍යාසයේ සුදු 14යි 5 අභ්‍යාසයේ හතරවෙනි ගාන සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ පන්තියට එන ළමයට ඉස්කෝලේ ගිහිල්ලා නෝන්ඩි වෙන්න දෙන්නේ නැහැ අච්චුපතේ අන්න පුළුවන් අමාරු ප්‍රශ්න ඔක්කොම මගෙන් අහගෙන යන්න එතකොට පාසලේ ගිහිල්ලා ලස්සනට ඉගෙන ගන්න පුළුවන් හරි මෙන්න ගාන බලන්න සර් දැන් අඳිනෝක බලන්න බුදු අම්මේ ඉරි තියෙන දෙයක් P Q R S T මේ පාදෙට අනීරක් A E T C P හරි බලන්න මහා මේ අර ලොකු අත් වගේ පේන්නේ ගාන ටිකක් ලොකුයිනේ ඉරි කෑලි එහෙම වැඩි. නමුත් මේකේ ඇතිරෙද්දක් ඉගෙන ගන්න දෙයක් මේකේ නැහැ. ටක් ගාලා අපිට ඔලුවට එන්න ඕන. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. සමදීපාද ත්‍රිකෝණ තුනක්. බුදු වම්මේ. P T Q නැත්නම් PQT ගන්නත් පුළුවන්. PQR ගන්නත් පුළුවන්. TSR ගන්නත් පුළුවන්. ඇහුනේ මොකද E P EPA බෑ මේ පාද දෙක සමාන එක PAQ බෑ PAQ බෑ PSQ බෑ දීලා නැහැනේ පාද සමාන එක දීලා නැහැ මෙන්න මේ ටික ලියා ගන්න මෙච්චරයි තියෙන්නේ TPQ TPQ PQR ඇයි පාද දෙක සමානයි අනිත් එක එකම එකයි TSR හරිද වැඩ කරයි තාමකත් ඊළඟට කියනවා විෂම ත්‍රිකෝණ දෙක ආපෝ දෙන්න පුළුවන් ඕන තරම් විෂම ත්‍රිකෝණ ඕන තරම් දෙන්න පුළුවන් ඒ කියන්නේ පාද සමාන නැති මේ DCS කිව්වත් අවුලක් පාද තුන සමාන නැති ඕනම එකක් ගන්න පුළුවන් ආගෙන මේ පාඩමේ හැටි ඊළඟට උත්තල පංචාස්ත්‍ර දෙකක් ඔන්න ඕක තමයි ගොඩ දෙනිට බැරි උත්තල පංචාස්ත්‍ර දෙකක් උත්තල ලොකු එක තමයි A B
C D E අනිත් එක D P Q R S T ඒ දෙන්නම උත්තල පංචාස්ත්‍ර ඊළඟේ අවතල පංචාස්ත්‍ර දෙක බුද්ධුවම් මේ දෙන්න බැරිය අවතල පංචාස්ත්‍ර කො කියන්න බලන්න ඔන්න බලන්න P E A P Q 1 2 3 4 5 පාද පහ ඒ විදියට පුතේ පාද පහක් තියෙන අවතල ඕනෙම එකක් මේ P E A P Q මම නිල් පෑනින් ඇඳලා පෙන්නන්නම් ඕක අවතලයි අවතලයි ඔය විදියට පුතේ අවතලේ ඕන තරම් හොයන්න පුළුවන් ඊළඟට කියනවා ෂඩාශ්‍රයක් නම් කරන්න ෂඩාශ්‍රයක් කියන්නේ පාද 6ක් පාද 6ක් කියන්න බලන්න කියන්න ඔන්න බලන්න ධෝනි කියන්නේ P ඔන්න බලා ගන්න P හිමින් කියන්න P R C S T T ෂඩාශ්‍රයක් කියන්නේ පාද 6යිනේ 1යි 2යි 3යි 4යි 5යි ඔකනේ එන්න P A Q බලන්න ඕක ඇඳලා බහුවස්ත්‍රයක් ඇඳනවද ඇඳෙන්න මෙන්න මේ අහගෙන සුදු ඇඳට පස්සේ බහුවස්ත්‍රය මෙන්න බලන්න P R C S T T P ඇඳලා බලන්න පාද තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි හරියටම පාද 6යි ඒ විදිහට පුතේ මොකක් හරි හොයලා ලියන්න මේක තුරු මොලකාරේට ඔක ටක් ගාලා ඔළුවට එනවා පැහැදිලිද පුතේ මොලකාරේට ඔක ඔළුවට එනවා මොලේ තියෙන ළමයි කියන්නේ පුතේ ඕනම දෙයක් දැක්කම වෙන කෙනෙක් දකින්න විදියට නෙවෙයි එයා දකින්නේ ඒ මොලකාරයේ හැටි පැහැදිලිද ගෙදර ගිහලා මේක තවත් අධ්‍යයනය කරලා බලන්න අමාරු මේ පැත්ත බලන්න ගෙදර ගිහලා තනියෙන් පාට පෑන් අරගෙන චුටි මේ වගේ රූපයක් ආවම පසඳුල නංගි පාට පෑන් අරගෙන ඇඳලා බලන්න මෙහෙම එක පාටින් තියෙනකොට පේන්නේ නැහැ පාට කීපයක් අරගෙන පොඩ්ඩක් පාට කරලා ලස්සනට ඇඳලා බලන්න එතකොට මේක තේරෙයි ඒකට තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ තේරුණාද ඇති දැන් යන් අපි අලුත් පාඩමට අපේ පාඩම තමයි පුතේ සමීකරණ හා සූත්‍ර අපේ පාඩම සමීකරණ හා සූත්‍ර අරවන්න පුතේ පාඩම ඉක්මන් කරන්න බලන්න අවසානට දුන්නේ මොකක්ද ලියන්න මාතෘකාව ලියන්න මෙහෙම මාතෘකාව ලියන්න මාතෘකාව සරල සමීකරණයක් අනුමාතෘකාවක් දාලා ලියන්න පුතේ අලුත් පාඩමක් පටන් ගත්ත අපි ගිය සතියේ සමීකරණ කියලා ඒකේ අනුමාතෘකාවක් කියලා සරල සමීකරණයක් විස්තර කිරීම අනුමාතෘකාවක් ලියන්න පැටියෝ සරල සමීකරණයක් විස්තර කිරීම ඔන්න දැන් තමයි උගන්වන්න පටන් ගන්නේ සරල සමීකරණයක් විස්තර කිරීම හරි සියලු දෙනා පෑන පැත්තකින් තියන්න දැන් පන්තියේ මම කියන කෙනා නැගිටලා මේකට උත්තර දෙන්න විදර්ශන ලෑස්ති වෙන්න සියලු දෙනා පෑන් පැත්තේ හරි සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න හරි
සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න. හරි. ඔන්න දැන් උදයන්ක සර් කියලා දෙන්න හදන්නේ පෑන පැත්තකින් තියන්න. සමීකරණයක් කොහොමද පැටියෝ තේරුම් ගන්න? සමීකරණයක් කොහොමද විස්තර කරන්නේ? පෑන පැත්තකින් තියන්න. 2x ඍණ 3 සමානයි 5. මට කියන්න මේක සමීකරණයක්ද? මේක සමීකරණයක්ද? ඔව්. මේක සරල සමීකරණයක්ද? ඔව්. කොහොමද අඳුරගත්තේ? අඥාත පද 1යි උපරිම දර්ශකයක් පේන්නේ නැහැ කියන්නේ 1. දැන් බලමු මේක කොහොමද විස්තර කරන්න කියලා. ඔන්න බලන්න. මං කිව්වට පස්සේ කියන්නේ x නැමැති සංඛ්‍යාව දෙකෙන් ගුණ කොට 3ක් අඩු කළ විට 5ට සමාන වේ. අයිමත් කියමු. x නැමැති සංඛ්‍යාව දෙකෙන් ගුණ කොට 3ක් අඩු කළ විට 5ට සමාන වේ. අත උස්සන්න තේරුණු කට්ටිය. අත් පහල දාන්න. නොතේරුණු කෙනෙක් අත උස්සන්න ආයිමක් කියලා දෙන්න. විදර්ශන අහන් පුතේ මේ x කියන්නේ පුතේ අගයක්. දන්නේ නැති නිසා තමයි x අපි සිම්පල් x දාලා තියෙන්නේ. 3 4 5 වගේ අගයක්. ඒක දන්නේ නැති නිසා තමයි අපි x දාලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් මට කියන්න තා එකපාරක් කියමු. x ගේ අගය ඔබට පේන්නේ නැතුණාට මෙතන තියෙන්නේ මොකද්ද? ගුණ කිරීම. කියන්නේ x අගය දෙකෙන් ගුණ කොට 3ක් අඩු කළ විට 5ට සමාන වේ. දැන් හයියෙන් කියන්නේ එකපාරක් විදර්ශන නැගිටින්. විදර්ශන හයියෙන් කියන පන්තියේ කාටත් ඇහෙන්න x දෙකෙන් ගුණ කොට 3ක් අඩු කළ විට 5ට සමාන වේ. අප්පුඩයක් ගහන්න හයියෙන්. බිනාරක් කියන්න බලන්න හයියෙන් මේක. very good. අප්පුඩයක් ගහන්න දෝනි. මොකද්ද? x නැමැති අගය දෙකෙන් ගුණ කොට 3ක් අඩු කළ විට 5ට. මේකට කියන්නේ සමීකරණයක් තේරුම් ගැනීම. නැත්නම් සමීකරණයක් විස්තර කිරීම. මහත්ය නැගිටින් පිටිපැත්තේ පෙළිය. මේ කියන්නේ very good. හරි. මේ ඊළඟ ගාන මම කියන කෙනා නැගිටින්න ඕන. කිසි කෙනෙක් විස්තර කරන්න එපා මම කියන කෙනා. 3x ධන 5 සමාන 8. කාටද විස්තර කරන්න පුළුවන්? හිනානංගි. හයියෙන් කියන්න. අප්පුඩයක් ගහන්න හයියෙන්. කියන්න. x නැමැති සංඛ්‍යාව තුනෙන් ගුණ කොට 5ක් එකතු කළ විට කවුද ලැබෙන්නේ? 8ට සමාන වේ. කියන්න ආයිමත් එකපාරක්. පිට කෑල්ල නැගිටින්. අයියෙන් කියන්න. සුපිරි. අප්පුඩයක් ගහන්න කොළුට හයියෙන්. right. මෙන්න ඊළඟ එක. 5x ඍණ 8 සමානයි 2. කාටද පුළුවන්? දෝනි කියන්න. අකිනින්. සුපිරි. අප්පුඩයක් ගහන්න පුතේ යාළුවට. නිල් පාට ටී-ෂර්ට් එක. කියන්න. නියමයි. මේක හයියෙන් කියමු කවුරුත් x නැමැති සංඛ්‍යා 8ක් අඩු කළ විට 2ට සමාන වේ. තේරුණාද? මේකේ සමහර කට්ටිය නිකන් මේක ලස්සනට කියනවා මෙහෙම.
එක්සි පහේ එක්සි පස් ගුණයෙන් 8ක් අඩු කළ විට 2 ලැබේ. එච්චර ගැඹුරින් ඕනේ නැහැ. සාමාන්‍ය විදියට x පහෙන් ගුණ කොට 8ක් අඩු කර විට 2 ලැබේ. තේරුණාද? තා එකක් දෙන්නද? මේක එක 4යි x ඍණ 5 සමානයි 2. කියන්නේ අපට පිටුම් කියන්නේ පහක් අඩු කළ විට දෙකට සමාන වෙනවා. අපුඩයක් ගහන්න. පුතා කියන්නේ එකපාර. x නැමැති සංඛ්‍යාව 4න් ගුණ කර 5ක් අඩු කළ විට දෙකට සමාන. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. දැන් මේ 4 ලියලා ඔක් ඉස්සෙල්ලම 4ම ලියා ගන්න එපා. එකක් ලියලා යටින් විස්තරය ලියන්න. මේක ලියලා යටින් විස්තරය ලියන්න. ඉක්මන් කරන්න. ඔය 4ෙම විස්තරය ලියන්න ඉක්මන් කරන්න. ගොඩක් ළමයින්ට පුතේ සමීකරණයක් තේරුම් ගන්න අමාරුයි. සමීකරණයක් තේරුම් ගන්නේ නැතුව සමීකරණ විසඳන්න බෑ. හදන්න බෑ.
ඉස්සෙල්ලම සමීකරණයක වෙන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. x නැමැති සංඛ්‍යාව දෙකෙන් ගුණ වෙලා පහක් අඩු වෙලා කියන එක අපේ ඔළුවේ තියෙනවා. නැත්තම් ඉස්සරහට යන්න බෑ. සුදු මහත්තයෝ තේරුණාද? හරි. කවුරුත් එක හඬින් කියමු බලන්න පළවෙනි එක. කියන්න. x නැමැති සංඛ්‍යාව දෙකෙන් ගුණ කොට 3ක් අඩු කළ විට 5ට සමාන වේ. දෙවෙනි එක. x හසි කියන්න. x නැමැති සංඛ්‍යා 3ෙන් ගුණ කොට 8ට සමාන වේ. තුන්වෙනි එක. x නැමැති සංඛ්‍යාව 5ෙන් ගුණ කොට 8ක් අඩු කළ විට 2ට සමාන වේ. ඊළඟ එක. very good. හරි. දැන් අත උස්සන්න. මේ පන්තියේ ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන්ද සමීකරණයක් දුන්නොත් විස්තර කරන්න පුළුවන්ද? ඔන්නෝක පුළුවන් නම් සමීකරණ ගොඩනගන්නත් පුළුවන්, විසඳන්නත් පුළුවන්. තේරුණාද පුතේ? දැන් ලියන්න මාතෘකාව සමීකරණ විසඳීම. මාතෘකාව ලියන්න පුතේ. සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. මාතෘකාව ලියන්න. සරල සමීකරණ විසඳීම. හරි. බලගන්න. ඔන්ලයින් දරුවෝ මේක ඇති දෙයක් නෑ. ආපහු කියලා දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන දරුවෙක්. පුතේ අපි දැන් කිව්වේ මෙන්න මෙතන. දැන් මේ සමීකරණය හැදිලා තියෙන්නේ x නැමැති සංඛ්‍යාව දෙකෙන් ගුණ වෙලා. මෙතන තියෙන ගුණිතය. දෙකෙන් ගුණ වෙලා 3ක් අඩු කළ විට 5ට සමාන වේ. එච්චරයි. පොඩි දෙයක්. හරි. දැන් ලියන මාතෘකාව සමීකරණ විසඳීම. ආගෙන. සරල සමීකරණ විසඳීම. සියලු දෙනා පෑම් පැත්තකින් තියන්න. දැන් ඔන්න බෝඩ් එකට ගෙන්නන්න හදන එක එක්කෙනා ලෑස්ති වෙන්න. දුර්වලයි කියලා ළමයි මම මගේ පන්තිය මම දැකලත් නැහැ. මොකද මම ගොඩක් දුර්වල ළමයි. 9 වසරේදී මට ගණන් වලට තිබුණේ ලකුණු 39යි. මම තරම් දුර්වල ළමයෙක් මේ පන්තියේ නැහැ මම දන්නවා. ඊට පස්සේ මිස් ඉස්සරහට කතා කළා. තාත්තටයි අම්මටයි හොඳටම බැන්නේ. එන්නල නෙවෙයි. ළමයි ඉස්සරහ මගේ තාත්තටත් බැන්න මගේ අම්මටත් බැන්න. තාත්තා කරන රස්තාවත් කියලා බැන්න. එදා තමයි මං හිතාගත්තේ ඉගෙන ගන්න ඕනේ. එදා තමයි විලි ලැජ්ජාව කියන එක. ඇඟට. පන්තියේ අවසානයකින් තුන්වෙනියා. කියන්න ලැජ්ජ නැහැ. එදා තමයි පටන් ගත්තේ. එදා තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. මම පුතේ මට ගුරුවරු අඩුයි. මට ගුරුවරු කොට දෙනෙක් උදව් කරේ නැහැ. මම තනියෙන්. මම ගණන් අහගන්න ගෙවල් ගානේ ගියා. අපේ පැත්තටම හිටියේ උසස් පෙළ මැක්ස් කරන අයියලා දෙන්න. ඒ ගෙවල් වලට ගානක් අහගන්න ගියාට පස්සේ මාළු ටැංකිය හොදවනෝ, සීනි ගේන්න යවනෝ ඔක්කොම වැඩ අපිට කියලා කරවනවා. කළා හැබැයි ගානක් කියලා දෙනවා. ඒ කට්ටියන්ට පින් සිද්ධ වෙන්න කොහොම හරි පුතේ ගණන් අල්ලගත්තා. 11 වසරේ පන්තියෙන්ම තුන්වෙනියා. ගණන් වලට ලකුණු 97ක් තිබුණා. හේතුව තමයි සෙවීම. මම ඒක තමයි පුතාලට කියන්නේ ඉගෙන ගන්න ගුරුවරු අවශ්‍ය නැහැ. සෙවීම විතරයි අවශ්‍ය. උනන්දුව. ඒක ඇඟ ඇතුලෙන් මෙන්න ඕන. මම කිව්වට මේ ඉගෙන ගන්න කියලා එක හරියන්නේ නැහැ. තමන්ට දැනෙන්න ඕන මම ඉගෙන ගන්න ඕන. එහෙම දැනෙච්ච මිනිහෙක් හොයාගෙන හරි ඉගෙන ගන්න. ඒක තමයි කොලෙජ්.
ඒ හින්දා මම තරම් දුර්වල ළමෙක් මේ පන්තියේ නැහැ. ඒ නිසා මම කියන කෙනා ඉස්සරහට ඇවිල්ලා මේ ගාන හදන්න. හරි. ඔන්න දැන් පෑන පැත්තකින් තියන්න. අහන් හිටියේ නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අහන් හිටියේ නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හරි. 2x ඍණ 3. හරි. දැන් අපිට කියනවා මේක විසඳන්න. ඔන්න ඔහමයි විභාගෙට දෙන්නේ. මේක විසඳන්න. පුතේ විසඳන්න නම් ප්‍රශ්නයක් තියෙන්න බෑ. නේ? විසඳන්න නම් ප්‍රශ්නයක් තියෙන්න බෑ. මං දැන් ගිහිල්ලා අහනවා එක එක්කෙනාගේ. 5. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? පිස්සුදෝයි. මම 5නේ. මම ඕන කෙනෙක් දන්නවා. සමා වෙන්න මං නිකන් යනවා. ඌට ප්‍රශ්න නෑ. 3. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? අනේ දෙයියෝ මට මොන ප්‍රශ්නද අයියා? මම 3නේ. සමා වෙන්න. එයාට ප්‍රශ්නයක්. 2. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? 2 දන්නේ නැහැ 2. 2ට මොන ප්‍රශ්නද? 2 ඕනම කෙනෙක් දන්නවා. x ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මොකද්ද ප්‍රශ්නේ? අයියා මගේ අගිය මංවත් දන්නේ නැහැ අයියා. අන්න x ට තියෙන ප්‍රශ්නේ තමයි උගේ අගිය ඌවත් දන්නේ නැහැ. පව්වනේ අහිංසකයා. එහෙනම් පුතේ ප්‍රශ්නේ තියෙන්නේ කාටද? x ට. එහෙනම් සරල සමීකරණයක් විසඳනවා කියන එකේ තේරුම x ට අගයක් හොයන එක නේද? අඥාත පදය සඳහා අගයක් සෙවීම. එහෙනම් මට කටහැරලා කියන්න සරල සමීකරණයක් විසඳීම කියන්නේ මොකක්ද? අඥාත පදය සඳහා අගයක් සෙවීම. අයිම කියන්නේ. ආයිමත් එහෙනම් කවුරු හරි අහුවොත් සරල සමීකරණයක් විසඳීම කියලා කියන්නේ මොකක්ද? ඔන්න දැන් හොයන්න හදා. පෑන පැත්තකින් තියන්න. මරු කතාවක් සර් හදලා තියෙනවා. බලන්න. ඔන්න මන් 2x ඍණ 3 සමානයි 5 ලියාගන්න. දැන් මං කියනවා x සුදු x මට ඕන ඔයා හොයන්න. ඊට පස්සේ x පෑගිරි ගහන්නනවා. මං අහනවා ඇයි අඬන්නේ? x කියනවා අයියා ගුණ කිරීම 2යි අඩු කිරීම 3යි මං අල්ලගෙන ඉන්නේ අයියා. ඊට පස්සේ මං කියනවා නංගි බයනවන්න. x නංගි බයනවන්න. තනි කරගන්න හැටි මං පෙන්නන්න. අගිනි x මේ ගැන වැඩි හිතන්න එපා. ගාන සම්බන්ධයෙන් හිතුවම ඇති. දැන් මං කියනවා x ඉවත් කරගන්න ලේසි. දුර තියෙන කෙනාද ළඟ ඉන්න කෙනාද? මොලේ තියෙන එකේ කල්පනා කරලා කියන මම කියනවා මෙහෙම. ඔයාලගේ අම්මා අතාරින්න. අම්මා අමතක කරන්න. පුළුවන්ද? මම කියනවා මෙහෙම. ඈතම ප්‍රදේශයක ඉන්න කවදාවත් ඔයාලා දැකලා නැති දුරින් ඉන්න නෑදෑයෙක්. මං කියනවා එයා අතාරින්න කියලා. අතාරින්න ලේසියිනේ. එහෙනම් මතක තියාගන්න ගණිතයේදී ළඟ ඉන්න කෙනාට වැඩිය වේලාසනින් අයින් කරගන්න ඕන කවුද? දුර ඉන්න කෙනා. එහෙනම් මං කියනවා ඍණ 3 තමුසේ නැති වෙනවා. ඍණ 3 නැති කරගන්න මොකද්ද දාන්නේ? ගින්දර නැති කරගන්න දැන් ගින්දරට පුළුන් දැම්ම මොකෝ වෙන්නේ? විනාශ වෙනවා වගේ. ඍණ 3 නැති කරගන්න දාන්න ඕන කවුද? ධන 3ක් දෙපැත්තටම දාන්න ඕන. නැත්තම් ඇයි පුතේ මේක තරාදියක් නේ? සමීකරණය කියන්නේ තරාදියක්. මේ පැත්තට ධන 3ක් දැම්මොත් මේ පැත්තට ධන 3 දාන්න ඕන. නැත්තම් මෙහෙම වෙයි. අසමාන වෙයි. තේරුණා? එහෙනම් පුතේ කරන්නේ ඉස්සෙල්ලම නැති කරගන්නව කවුද? ඍණ 3. ඍණ 3 නැති කරන්න ඔයාලත් මේක පාට දෙකකින් කරන්න. ඍණ 3 නැති කරන්න දෙපැත්තටම දානව කවුද? ධන 3. දෙපැත්තටම දානව කවුද? ධන 3. තේරුණා? ඍණ 3 නැති කරගන්න දෙපැත්තටම අලුතෙන් දැම්ම කවුද? ධන 3. එතකොට ඍණ 3ට ධන 3 මොකෝ වෙන්නේ? කැපෙට. ඍණ 3යි ධන 3යි බිඳුව. දැන් ඉතුරුයි කවුද? 2x. 5යි 3යි කීයේ? 8යි. දැන් මං අහනවා
x ඔයා තනි වුණාද? මාව ගින්දා නයියෝ. අනේ ඒ x බෑංගිරි ගහන්නද? මං අහනවා ඇයි අඬන්නේ? අනේ සර් බලන්නකො මේ ಗುಣ කිරීම දෙක මහා වාදයක් අනේ මාව අල්ලගෙන ඉන්නේ. එහෙනම් මට කියනවා ಗುಣ කිරීම දෙක නැති කරගන්න මොකද්ද කරන්නේ? අන්න හරි ಗುಣ කිරීම නැති කරගන්න මොකද්ද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදෙන. දෙකට දෙක කැපෙනවා. x සමානයි 8 දෙකෙන් බෙදුනම කීයද? 4. දැන් මං අහනවා x ඔයා තනි වුණාද? අන්න x හෙව්වා. ඕකට තමයි මහලොකුට කියන්නේ සරල සමීකරණයක් විසඳීම කියලා. අත උස්සන්න තේරුණු කාණ්ඩේ. අත් පහත්. හරි හරි හරි. නොතේරුණු කෙනෙක් අත උස්සන්න. බය නැතුව අත උස්සන්න. very good. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට පුතේ අත් පහත් ගන්න. මං කියලා දෙනවා. නැවත කියලා දෙනවා. බය නැතුව. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට ගාථාවේ පළවෙනි පේලිය කියනකොට ගොඩක් දෙනෙක් රහත් වෙනවා. දෙවෙනි පේලිය දේශනා කරනකොට තව ටිකක් රහත් වෙනවා. තුන්වෙනි පේලිය දේශනා කරනකොට තව ටිකක් රහත් වෙනවා. හතරවෙනි පේලිය දේශනා කරලා තව ටිකක් රහත් වෙනවලු. පුතේ ඒ අතර ඉඳලා තියෙනවා කොච්චර ධර්මය ඇහුවත් රහත් වෙන්න බැරි අපි වගේ කට්ටියක් ඉඳලා තියෙනවා. ඒ හින්දා තමයි අපි මේ තාමත් සසරේ දුක් විඳින්නේ. තේරුණාද? ඒ නිසා මම කියන පළවෙනි පාරම තේරෙනවා කියන එක කාටවත් වෙන්න ඕන දෙයක් නෙවෙයි. මොලේ ටිකක් වැඩි කට්ටිය තේරුම් ගන්න. දෙවෙනි ගානේදී ඊළඟ කට්ටිය සෙට් එක තේරුම් ගන්න. හරිද? අත උස්සන්න මේක තේරුණු කට්ටිය. අත උස්සන්න මේක අවංකෙම තේරුම් නැති කට්ටිය. හරි. ඔන්න ආයිමත් කියලා දෙන්න. ඒ අනම්මනම් වැඩි හිතන්න එපා. අර කතාව ඕනෙත් නෑ. දැන් අපේ අරමුණ මොකද්ද? අපේ අරමුණ මොකද්ද? x හොයාගන්න. ඍණ 3 නැති කරගන්න මොකද්ද කරන්නේ? දෙපැත්තටම දානවා. ඍණ 3ට ධන 3 මොකෝ වෙන්නේ? ඉතුරු කීයද? ඉන්න. මෙතන ඉතුරු කීයද? 2x ඉතුරු. මෙතන 5යි 3යි කීයද? 8. දැන් මේ වෙනකන් නොතේරුණු කෙනෙක් අත උස්ස. තේරුණේ නැහැ. දැන් ඊළඟට. මෙතන තියෙන ಗುಣ කිරීම දෙකනේ. ಗುಣ කිරීම දෙක නැති කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදෙන. දෙකට දෙක දෙකෙන් බෙදුනම එකයි. කයින් වෙනවා. ඒකට x සමාන. 8 දෙකෙන් බෙදුනම කීයද? අත උස්සන්න තේරෙනවා. ඒත් අත උස්සන්න නොතේරුණු කෙනෙක් ඉන්නවා. අවුලක් නැහනේ. වැඩේ තේරුණාද? මට මෙච්චර කාටවත් කියන්න එපා බබා හරිද? මෙච්චරයි මතක තියාගන්න ඕන. ධන නැති කරගන්න මොනවද දාන්නේ? ඍණ නැති කරගන්න මොනවද දාන්නේ? ಗುಣ කිරීම නැති කරගන්න මොකද්ද කරන්නේ? බෙදීම නැති කරන්න. ඔච්චරයි. තේරුණා? ධන නැති කරන්න ඍණ දානවා, ඍණ නැති කරන්න ධන දානවා, ಗುಣ කිරීමට බෙදීම දානවා, බෙදීමට ಗುಣ. තේරුණු කට්ටිය අත උස්සන්න. ආයිමත් තේරුම් නැත්නම් අවංකව අත උස්සන්න තාපාරක් කියලා කියනවා. තේරුම් නැත්නම් තේරුණා? ලියන්න මෙහෙම. රතු පෑනේ ලියන්න. ලියන්න. සරල සමීකරණයක් විසඳීම යන රතු පෑනේ ලියන්න. ගණන් දෙකක් තුනක් හදනකොට ඔක තේරෙනවා පුතේ ගණන් ගන්න එපා. සරල සමීකරණයක් විසඳීම යන. බය නැතුව ලියා ගන්න මම ඕක අද පුළුවන් කරනවා. සරල සමීකරණයක් විසඳීම යන. සරල සමීකරණයක් විසඳීම යන. අඥාත පද්‍ය මෙහෙමයි ලියන්නේ. අඥාත ලියන්නේ මෙහෙමයි. අඥාත පදයක් සඳහා අඥාත පදයට සඳහා සරල සමීකරණයක් විසඳීම යනු සරල සමීකරණයක් විසඳීම යනු සරල සමීකරණයක් විසඳීම යනු
අඥාත පදය සඳහා අගයක් සෙවීමයි. සරල සමීකරණය විසඳීම අනුව අඥාත පදය සඳහා අගයක් සෙවීමයි. අඥාත පදය සඳහා අගයක් සෙවීමයි. පුතාලට මම පේනවද? සනුක මම බෝඩ් එක පේනවද පුතේ? ඔව් නේ. හරි. මොකද්ද පුතේ? කට ඇරලා කියන්න සරල සමීකරණයක් විසඳීම කියන්නේ මොකද්ද? අඥාත පදය සඳහා අගයක් සෙවීම. මේ ගාන ලියාගෙන විසඳන්න කියලා ලියාගෙන විසඳන්න බලන්න. පුළුවන් නම් බෝඩ් එක නොබල විසඳන්න. ඔබ දක්ෂයෙක් නම් බෝඩ් එක බලන්න නැතුව විසඳන්න ඉක්මන් කරන්න. විදර්ශන බෝඩ් එක නොබලා හදනව නම් තමයි වඩා හොඳ. එහෙම කරොත් මැච් එක වැඩි හොඳට තේරෙනවා. ධන තුන නැති කරගන්න ඍණ තුන කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා එච්චරයි. ආ පහ ධන තුනේනේ දැන් දෙපැත්තටම දැන් මේ ඍණ තුන නැති කරගන්න මෙතෙන්ට ධන තුනක් දැම්මනේ. මෙතෙන්ට මෙතන පහ ලියන්නකො. මෙතෙන්ටත් ධන තුනක් දාන්න. දෙපැත්තටම ධන තුනක්. ඔව් ඍණ 4 තිබුණොත් ධන 4. මොකෝ එම් හරි. ගානක් දෙකක් හදනකොට ඒක හරියයි. ගුණ කිරීම දෙක නැති කරගන්න දෙපැත්තම දෙකෙන් බෙද. ආ 8 එන්නේ 5යි 3යි එකතු කරා. දැන් ඊට පස්සේ ඉතුරු 2යි x නේ. ගුණ කිරීම දෙක නැති කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදමු. හරි. මෙන්න ගාන. මම එක්කෙනෙක් බෝඩ් එකට ගන්න හදන්නේ ලෑස්ති වෙන්න. මම කියන කෙනා බෝඩ් එකට එන්නවා. හරි. මෙන්න ගාන. පරිස්සමෙන් හදන්න. ගාන හදලා නැගිටින්න. ඔන්ලයින් දරුවෝ ගාන හදලා උත්තරේ දාන්න chat එකට. හරි. මෙන්න ගාන. 3x ඍණ 4 සමානයි 8. 3x ඍණ 4 සමානයි 8. විසඳන්න. විසඳලා පොත වහලා නැගිටින්න ඉක්මන් කරන්න.
මට පේනවා නිකන් වැඩ කරන සෙට් එකක් පේනවා එහෙම. ගාන හදලා නැගිටින්න එච්චර වෙන්න ඕන. පොඩි දෙයක්. උදව් කරන්න යාළුවන්ට ළඟට ගිහිල්ලා උදව් කරා. උත්තරේ එන්න ඕන 4. 4 ආපු කට්ටියත් උත්සාහ. 4. උදව් කරන්න පුතේ යාළුවන්ට ළඟට ගිහලා මාත් උදව් කරනවා. මාත් උදව් කරන පුතාලාත් උදව් කරා. දොළහ තුනෙන් බෙදුවම 4. එපා 12 තුනෙන් එන්න මං ගන්නවා. වාඩි වෙන්න. මේ එන්න බලන්න මේ මෙයා මඩකින් මම දන්නව ගන්න ඕන වාඩි වෙන්න. පුතා පුතා මෙරුන් ෂර්ට් එක. අපුඩයක් ගහන්න යාළුවට. බලමු පන්ති කී දෙනෙක් හදයිද. මම කියන කෙනා එන්න ඕන හොඳේ. බලන්න. ලොකුට දියා. එයා ඍණ 4 නැති කරගන්න දෙපැත්තටම ධන 4ක් දානවා. ඍණ 4ට ධන 4 කැපෙනවා. 3x ඉතුරුයි. අපිට මේ ටික 3x සමානයි. 8යි 4යි කිය 12. පිළිවෙලට කරා. දැන් දෙපැත්තම 3ෙන් බෙදා. x සමානයි 12 3ෙන් බෙදුවම කීයද? 4. අපුඩයක් ගන්න හයියෙන් අපේ කොළුට. හරි. නියමයි. ඔන්න බලන්න ගාන හදන හැටි. ඒ දරුවත් හරියටම සාර්ථකව කරා. පේන්නේ නැති කට්ටිය ගන්න. 3x ලිව්වා. ඍණ 4 නැති කරගන්න දෙපැත්තටම ධන 4ක් ගන්න. ඍණ 4ට ධන 4 කැපෙනවා. 8යි 4යි 12යි පැටි. ගුණ කිරීම තුන නැති කරගන්න දෙපැත්තම 3ෙන් බෙදෙනවා. x සමානයි 4. 12 3ෙන් බෙදුවම 4. අත උස්සන්න මේක ආපු දරුවෝ. මෙන්න ඊළඟ ගාන. තනියෙන් හදා. ඊළඟ ගාන. පුතේ මහ ලොකු දෙයක් නැහැ ගාන හැදුව නැගිට්ට. මෙන්න තුන්වෙනි ගාන. 4x ධන 3 සමානයි 15. 4x ධන 3 සමානයි 15. පුළුවන් නම් හදා. නියමයි දෝනි. හිනානන්ගේ සුපිරි. නියමයි දෝනි. දක්ෂව පේන. ඔන්ලයින් දරුවෝ දාන්න chat එකට උත්තරේ. ආවනා. පොත වහන්න. 4 ඉවර නම් පොත වහන්න.
පාඩලා ඉන්න දෙන්න එපා කිසි කෙනෙක්ට. උත්තරේ ආවේ 3ද? හැබැයි අර ලකුණු දෙනකොට ලකුණු පහ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව මොළකාරය නෙමෙයි බලන්නේ. හොඳට ලියන්න පුළුවන්. එන්න බය නැතුව ලියන්න. හරි. x සමානයි. හරි. පාඩි. බලාගෙන. එන්න බලන්න. අපුඩයක් ගන්න මිනිත්ත. ලොකුවට ලියන්න. බලාගෙන. ධන 3 නැති කරගන්න මොකද දාන්නේ? ඍණ 3 දාන්න. ඔතෙන් නේ මෙතෙන්. මෙතෙන්ට ඍණ 3 දාන්න. සමාන. 15 ඍණ 3. අයි මේ පැත්තට ඍණ 3ක් දාපු නිසා මේ පැත්තට ඍණ 3ක්. ඍණ. ධන 3ට ඍණ 3 කැපෙනවා. 4යි 1 සමාන. සමාන. 15න් 3ක් ගියාම කී? කො 4x කලබල වෙන්න එපා. සමානයි. 15න් 3ක් ගියාම කී? 12. දෙපැත්තම 4ෙන් බෙදන්න. එතෙන්ට බෙදීම 4 බෙදීම 4. දෙපැත්තම ඉර ගහලා 4. 4ට 4 කැපෙනවා. x සමානයි. සමානයි. 12 4ෙන් බෙදුනම කීයේ? 3. සමානයි 3. සමානයි 3. පුදුම හදිසියක් තියෙන්නේ. හරි අපිට ගහන්න. හරි. මිනිහට පුදුම හදිසියක් තියෙන්නේ. ආගෙන ඉන්න. ඔන්න සර් ගාන හදන බලාගෙන. චුටි බලාගන්න. ධන 3 නැති කරගන්න මොකක්ද දාන්නේ? ඇහෙන්නේ ධන නැති කරගන්න දාන්නේ ඍණ. දෙපැත්තටම ඍණ 3ක් දාන්න. ධන 3ට ඍණ 3 ඉතුරු කවුද? 15න් 3ක් අඩු කරාම කීයද? 12. දැන් මෙතන තියෙන්නේ ಗುಣ කිරීම 4. ಗುಣ කිරීම 4 නැති කරගන්න දෙපැත්තම 4ෙන් බෙදනවා. 4ට 4 කැපෙනවා. 12 4ෙන් බෙදුනම කීයද? අත උස්සන්න මේ උත්තරය ආපු දාද. මරු. තායකත් දෙන්න ලෑස්තිද? බලමු මේ තරංගයක් තියමු. මේකේ පළවෙනියටම හදන කියාගේ පාසලට අප්පුඩියක් ගහන්න. තමන්ගේ පාසල වෙනුවෙන් සටන් කරන්න. හැබැයි මම ළඟට ඇවිල්ලා බලනවා පිළිවෙල තියෙන්න ඕන හදපු ක්‍රමේ තියෙන්න. මටත් ඕන නම් මේක හිතින් හදන්න පුළුවන් x සමානයි 3යි කියලා. ලකුණු දෙන්නේ නැහැ විභාගෙ. මතක තියාගන්න ගණිතයේ වැදගත් උත්තරේ නෙමෙයි මොකද්ද? හදන ක්‍රමේ. ගණිතයේ වැදගත් උත්තරේ නෙමෙයි මොකද්ද පුතේ? හදන ක්‍රමේ. හදන ක්‍රමේ තියෙන්නේ. හිතින් හදලා නැගිටින්න එපා. මෙන්න ගාන right පරිස්සමෙන්
හතරවෙනි එක 5x ධන 4 සමානයි 29. 5x ධන 4 සමානයි 29. මේ සමීකරණය විසඳන්න. එක නියමයි. විනාරා ආනන්ද ප්‍රභා සර්ගේ මල්ලිගේ දුව. අපේ විද්‍යාව කරන ආනන්ද සර්ගේ දුව. දැන් ඕපදුම හොයනතු වැඩේ කරනවා. ආනන්ද සර් කෙනෙක් කොයි. නියමයි දෝනි. අලුත් මූණු ටිකක් නැගිටිනවා නියමයි. කොපි ගහන්න නැතුව නැගිටින්න මට එච්චරයි වෙන්න ඕන. අමාරු දෙයක් තියෙනවා මගෙන් අහන්න. කක්කාද. නැගිටින්න කාටවත් ඉන්න බෑ වාඩි වෙලා. මං දැන් ළඟට එනකොට උදව් කරන්න යාළුවන්ට වාඩි වෙලා ඉන්න දෙන්න එපා. මං දැන් එනකොට වාඩිලා ඉන්න දෙන්න එපා කාටවත්. උදව්වක් දෙන්න. හරි. හරි. පිටකලා. බාහනේ උත්තර. බාහනේ උත්තර. හරි. පහ අප කට්ටිය වාඩි වෙන්න. පහ උත්තරේ පහ. පහව නම් වාඩි. මං ආරාධනා කරන දුවෙට්ට. එන්න. ඒ දැන් පිරිනමයි දෙන්නෙක් ආවනේ. දුවෙට්ට දැන් අවස්ථාව දෙන්න ඕනේ. අපිටක් ගන්න අපේ දෝනිට හයියෙන්. අන්නේ පෞරුෂයට මං හරි කැමති. ලොකුවට ලියන්න පැටියෝ. බලාගෙන ඉන්න. අඩුපාඩුවක් වුණොත් අපි දෝනිගේ හදමු. එයා මොකද කරේ? ධන 4 නැති කරගන්න ඉස්සෙල්ලම දැම්ම මොකද්ද? ඇහෙන්නේ නැහැ. ඍණ 4 දැම්ම. ධන 4ට ඍණ 4 මොකෝ වෙන්නේ? කැපෙනවා. සමාන ලකුණ තියන්න. මේක පහෙන්. මේකත් පහෙන්. 25 පහෙන් බෙදුවම කීයද? අපුඩයක් ගන්න හයියෙන් දෝනිට. සොපේ. ඔහම ළමයි තමයි පුතේ කවදා හරි දවසක ඉස්පිරිතාලයක ડોක්ටර් කෙනෙක් වෙන්නේ. හරිද? ගෑල්ලමේට ස්ටේජ් එකට එන්න ගියාම වෙන පන්ති වල නම් හූ කියනවා කොල කෑලි වලින් ගහනවා මේවයි ඒව බෑ. ඒ අවසාන හූ කිවිල්ල. මගේ 11 වසර පන්තියේවත් ගෑල්ලමේ ඉස්සරහට අවිල ගානක් ඇදුවට මීන් ගාන සද්දයක් නෑ. ඒක තමයි විනය. හරිද? බලන්න මගේ පිරිමි ළමයට මං ස්තුතිවන්ත වෙනවා මරු. ඔන්න ඔය ඕකට තමයි පුතේ පිරිමිකම කියන්නේ. නැත්තම් ගෑල් ළමයිට අපහාස කරන්නවත් ගෑල් ළමයිට විහිළු කරන එක නෙමෙයි පිරිමිකම. පිරිමියා තනිකර සිංහෙක් වගේ වෙන්න ඕන. අර සමහර කොල්ලෝ ඉන්නෝ ගෑල් ළමයි අත හොදන්න එහෙම යනකොට නංගිලා අත හොදන්න යනවා වගේ.
පුතේ කවුරු හරි කට තියෙන කෙල්ලෙක් කිව්වනම් නෑ නාන්න යනවා. ඉවරනේ රෙද්දත් එක්ක ඉඳන් ඉවරනේ. හරි පිරිමියා නෝන්ඩි වෙන්නේ නැහැ. පුතේ හරි පිරිමියා කියන්නේ සිංහේ. මාර පෞරුෂයක් තියෙන. ඒක කියලා නිම කරන්න බෑ. හරි පිරිමියෙක් වෙන්න. හරි. පිරිමින්ට ශක්තිය දුන්නේ කාන්තාව රකින්න. නැතුව මේ විහිළු කරන්න නෙමෙයි. ආගෙන. ධන හතර නැති කරන්න මොකද කරන්නේ? ඒ ධන හතර නැති කරන්න මොකද කරන්නේ? ධන හතරට ඍණ හතර 29න් 4ක් ගියාම දෙපැත්තම පහෙන් බෙදුවම අත උස්සන්න පහ ආපු දව ලැජ්ජ. සර් මේක හදන්න ලැජ්ජ. ඒ තරම් ලේසි. එතකොට සර් මේ පොඩි ප්‍රශ්නයක් අහන්නද? සර් මේට වැඩිය ලොකු ගණන් එනවද? ආවොත් මගේ කන කපොත්. මේක තමයි මට්ටම. විභාග මට්ටම. මේට එහා තවත් ගණන් එන්නේ නෑ. 7 වසරේ ළමයින්ට මීට එහා තවත් ගණන් එන්නේ නෑ. ආවොත් කොහෙද කපන්නේ? කන. මේක මං හරි ආදරෙන් තියන් ඉන්න කන හොඳේ. ඒ තරම් වගකීමෙන් කියයි. කපමු. මේට එහා තවත් අමාරු ප්‍රශ්න මේ අපේ පාඩමේ නෑ. මෙනි ලංගාන. හරි. බලමු පන්ති කී දෙනෙක් මේක හදයිද කියලා. ලෑස්තිද? ලෑස්තිද? දෙන්නම් ඇම්පරිලෑන් එක. ඇම්පරෙන් එකක් දෙන්නේ ඇම්පරෙන්. 8x ධන 3 සමානයි 27යි. 8x ධන 3 සමානයි 27. නියමයිද? එක ඔයානේ පිටිපැත්ත. එකද? නියමයි බිනාරා නියමයි. තමන් අවංකව හදලා නැගිටින්න පුතේ කොළ පාට ටී-ෂර්ට් එක. මොකෝ සහනාධාර පතනවා ඉක්මන් කර. ඉක්මන් කරන්න. මේ කවර කොටක් දීලා. හරි වාඩි වෙන්න. කීයද ආයේ උත්තරේ? අත උසන්න x සමානයි 3 ආවනම්. මාරු. එන්න පුතා. මේ හැමෝටම මං එක දවසක් දෙනවා. මං අර දැන් ආපු කට්ටිය නැතුව නාපු කට්ටිය පොඩක් ගන්න. ලොකුවට ලියන්න බෑ. ලොකුවට ලියන්න. 8x නාපු කට්ටිය ගන්න. ධන 3ට ඍණ 3 කැපෙනවා. 8x. සර්ගේ විදියටම හදන්න පුතේ. සමාන. 27න් 3ක් ගියාම 27. දෙපැත්තම 8ෙන් බෙදන්න. 8ෙන් බෙදන්න. 8ෙන් බෙදුවම උත්තරේ 3. හරි. අපුඩේ ගන්න හයිය.
උත්තරේ 3. මරු. එහෙනම් ඔන්න ලියා ගන්න අමතකුණොත් කියලා පුතේ. අමහරු කියනවලු ගෙදර වැඩ දෙන්නේ නැහැ කියලා උදයන්ගස. මෙන් අහගෙන ඉන්න. 15යි 1 හදන්න එපා. මම කියන්නේ. අපේ අච්චුපතේ තියෙන ඉස්සෙල්ලා සරල සමීකරණ ගොඩනැගීම උගන්වලා තමයි සමීකරණ විසඳන්න කරන්නේ. මම කරන්නේ සමීකරණ විසඳීම තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා 15යි 2 අභ්‍යාස කරන්න. එක කරන්න එපා. ලබන සතිය කියලා දෙනවා සමීකරණයක් කොහොමද ගොඩනගන්නේ කියලා. 15යි 2 අභ්‍යාස. එක හදන්න එපා. යටි ලියන්න 15යි 1 හදන්න එපා. ඒක ලබන සතිය. 15යි 2 පොඩකින් ගානේ මට උත්තරේ කියලා යන්න. ධන 3 නැති කරගන්න මොකද කරන්නේ? ධන 3 ඍණ 3 දෙපැත්තම 8ෙන් බෙදුනම x සමානයි කීයේ? 3යි. එහෙනම් පරිස්සමෙන් යන්න. බුදු සරණයි ජයෙන් ජයම වේවා. හරි. ආයිබෝවන්. ඔයාලා කෑම කන්න පුතේ.